එතකොට අපි ගිය සතිය වල කතා කරා echo command එක පාවිච්චි කරලා අපිට output එකක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම තව command එකක් තියෙනවා print කියන එක. Python වලදී පාවිච්චි කරන print කියන විධානයම පාවිච්චි කරලා අපිට පුළුවන් ප්‍රතිදානයක් ලබා ගන්න. ඔයාලට පුළුවන් එතකොට මේ විදිහට type කරලා output එක එළියට අරගෙන බලන්න. මෙතනදී බලන්න මේ HTML code උත් මෙතන embed කරලා තියෙනවා PHP code අතරට. හරි. එතකොට ඒ ගිය සතියේ අමතක වෙච්ච කොටස ඊගාවට අපිට කතා කරන්න තියෙන්නේ PHP වල පාවිච්චි කරන අපි data types ගැන කතා කරගෙන ආවා. ඒ අතරේ තියෙනවා data structures. වැදගත් කොටසක් තමයි data structures කියන එක. ඒක යටතේ අපිට කතා කරන්න තියෙනවා PHP වල තියෙනවා පුතේ data type එකක් array කියලා. ඔයාලට මතක නම් Python වල අපි list කතා කරා. නේ? Python වල list කතා කරා, tuple, dictionary මේ වගේ අපි කතා කරා. ඔයාලට මතක නම් මේ තියෙන්නේ Python වල අපි මේ තියෙන list එක. නේ? එතකොට මේ list එකක් ගත්තාම list එකේ elements එකකට වඩා ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. මේ අපි Python වල කතා කරමු. ඒ වගේම මොනවද PHP භාෂාව තුළ තියෙනවා මේ array කියලා data type එකක්. මේ array data type එක ඇතුලේ අපිට වරකට item කිහිපයක් ගබඩා කිරීමේ පහසුකම ලබා දීලා තියෙනවා. හරි වරකට item කිහිපයක් ගබඩා කිරීමේ අවස්ථාව අරන් දීලා තියෙනවා. එතකොට මේකෙදි අපිට අර Python වලට වඩා පොඩ්ඩක් වෙනස්. ඇත්තටම Python ලේසි කියලා ඔයාලට තේරෙයි මෙතනදී. දැන් මේ Python වල නම් අපි list එකකට දානකොට අපි L කියලා දුන්නා, සමාන ලකුණ දුන්නා. කෙලින්ම අපේ list එකේ තියෙන items ටික දුන්නා. 1 2 3 4 ඔය විදිහට ක්‍රමාන්තද අපි දුන්නා. නේ? හැබැයි PHP වල චුට්ටක් වෙනස්. PHP වල බලන්නකො පුතේ අපිට මුලින්ම අපිට variable එකක් declare කරන්න වෙනවා. හරි variable එකක් declare කරන්න වෙනවා. ඒ declare කරන variable එක ඇතුලේ මම මෙතනින් ගන්නම්. හරිද මට මම notepad එක open කරගත්තා. මට මෙතන variable එකක් declare කරන්න වෙනවා. හරි මම PHP code එක පටන් ගන්නම්. හරි ඊට පස්සේ මට variable එකක් declare කරන්න ඕනේ. එතකොට මට ඔන්න RAM එකේ ඉඩක් වෙන් වෙනවා. හරිද මේක run වෙනකොට RAM එකේ ඉඩක් වෙන් වෙනවා. හරි ඔන්න variable එක වෙන් කරගත්තා. වෙන් කරගෙන ඒ variable එකේ data type එක අපි decide කරනවා. දැන් අපි කියනවා මේ variable එකේ මේ cast කියන variable එක පරිවර්තනය වෙන්න array කියන data type එකට. මේ array කියන්නේ ඇත්තටම මේක function එකක්. හරි array array කියන්නේ function එකක්. මේ function එකෙන් කරන්නේ මේක ඇතුළට අපි දාන data ටික මේ $cast කියන එක යටතේ ගබඩා වෙනවා. හැබැයි ගබඩා වෙන්නේ නිකම්ම නෙමෙයි array එකක් විදිහට. ඒක තමයි මේ array කියන function එකෙන් කරන්නේ මෙතනදී. හරි එතකොට අපි දාන්න ඕන ඔය විදිහට array Volvo හරි BMW Toyota. හරි මේ විදිහට අපිට එකවර මේ අර list වල දෙනවා වගේමයි මේ විදිහටම අපිට array එකක් ඇතුළත දත්ත ගබඩා කරන්න පුළුවන්. එතකොට මම PHP code එක අවසන් කරන්නම් මේ විදිහට. දැන් මේක ලිව්වා කියලා පුතේ අපිට output එකක් පේන්නේ නැහනේ. අපිට Python වලත් එහෙමමනේ. එහෙනම් අපිට මේක output එක එළියට අරගන්න echo කරන්න වෙනවා. එහෙනම් echo කරද්දී මට පුළුවන් echo කියලා දීලා මේකේ තියෙන අවයව එකින් එක එළියට ගන්න. දැන් ඔයාලට මතකයි list එකකදී අපි මතකද list එකේ අපිට index එකක් තිබුණා. ඒ විදිහටම මේ බලන්න array එකක් ගත්තාම මේ තියෙන Python වල මේ PHP වල array එකක් ගත්තාම array එකෙත් අර විදිහටම index එකක් ක්‍රියාත්මක වෙනවා. එතකොට 0 1 2 3 4 5 විදිහට ඉස්සරහට ඒ index එක වැඩි වෙගෙන යනවා. එතකොට අපිට පුළුවන් echo command එක දාලා මෙතනදී අපිට පුළුවන් මෙයාගේ output එක ගන්න index එක පාවිච්චි කරලා. මම මෙතන cast කියලා දාලා තියෙන්නේ cast කියලා දුන්නා වරහන් ඇතුලේ මම දෙනවා 1යි කියලා $cast කියලා දුන්නා. මට පළවෙනි එලිමන්ට් එක print කර ගන්න ඕනේ. නේද? මගේ පළවෙනි එලිමන්ට් එක කියන්නේ කවුද? Volvo කියන්නේ 0, BMW කියන්නේ පළවෙනි එලිමන්ට් එක, දෙවෙනි එලිමන්ට් එක වෙන්නේ
Toyota. එහෙනම් මේකේදී output එක විදියට BMW කියලා print වෙන්න ඕනේ. මම මේක save කරන්නම් නැවතත්. file save as ගිහිල්ලා save ගිහිල්ලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලා save යන්න. මගේ අදින් save as එක click උනේ. මම ගත්තා. මම මෙතෙන්ට දාන්නම් array 1.txt sorry 1.php. ඊට මම මොන php ෆයිල් එක save කරා. දැන් මම නැවත local host එකට ගියා. ගිහලා මම local host එකේ ගියාම මේ තියෙන මගේ array 1.php කියන ෆයිල් එක. ඕන්න මගේ වැරද්දක් තියෙනවා. බලන්න මොකද්ද වැරද්ද කියලා. line 3 එකේ echo එකේ වැරද්දක් තියෙනවා බලන්න. මොකද්ද මගේ වැරද්ද? කාට හරි පේනවද වැරද්ද? මට පේනවා වැරද්ද. ඔයාලා හොයාගත්තද වැරද්ද මගේ? මම මෙතන දාලා නැහැ array එක අවසන් වෙන තැන මෙන්න මෙතන මට semicolon එක දාන්න බං ඇරිලා. ඒකයි ප්‍රශ්නේ. හරි. දැන් මම නැවත වතාවක් මේක රිෆ්‍රෙෂ් කරන්න. දැන් BMW කියලා output එක එනවා. පැහැදිලිද? එතකොට Python වල තියෙන list එක හා සමානම දත්ත ප්‍රරූපයක් තමයි PHP වල පාවිච්චි වෙන මේ array කියන එක. පැහැදිලිද? හිමන්දි පැහැදිලිද? ඔව් මැඩම්. හරි. ටයිප් කරලා බලමු. පිරුණි මේ ටික කරාද? තාම නෑ මැඩම්. හරි මම දැන් මෙතනදී එක විතරයි print කරේ. මට දෙවෙනි එක print කරන්න ඕන නම් echo $cars බලන්න ඇතුලේ බිඳුව Volvo කියන එක මට print කරගන්න. echo $cars මම දෙනවා 2. දෙවෙනි index එක print කරන්න කියලා. මම මේක save කරලා නැවත local host එකට යනවා. ගිහින් බලන්න. refresh කරලා මම අර break එකක් දාලා නැති නිසා මට එක දිගට BMW Volvo Toyota කියලා output එක එනවා. ඉතින් ඔයාලට මෙතන අර මොනවාද අපිට පාවිච්චි කරන්න පුළුවන් BR එකක් දැම්මනම් හරි. මම හිතනවා මම මේක දුන්නා හරි කියලා. හරි. මේ විදිහට ඔයාලට පල්ලෙහාට line by line output එක line break එකක් දාලා ගන්න පුළුවන් dot operator එකත් එක්ක BR එක දාලා. refresh කරා නම් ඔයාලට output එක ගන්න පුළුවන්. හරි. හිමන්දි හරිද? කරගන්න පුළුවන් වුණාද? හරි මැඩම්. මැඩම් අතන ඩොට් එක නැතුව මේ කමාව දැම්මත් එනවා. ඔව් කමාව දැම්මත් එනවා. අපි මේ දෙකම කරා කලිනුත් මං හිතන්නේ මෙතන කමාව දැම්මත් වැඩ කරනවා. තව වෙලාව අවශ්‍යද? මේ කවුද මගේ චේතන වෙලාව ඇතිද චේතන? චේතන වෙලාව ඇති නම් අත උස්සන්න බලන්න.
කතා කරන්න බැයි නම් අතහරි උස්සන්න පුළුවන් නේ රේස් හෑන්ඩ් ඔප්ෂන් එක දිනවනේ. ඉමාෂ ඉන්නවද? ඉමාෂ ද ඉමේෂාද ඉන්නේ? ඉමේෂනේ ඉන්නේ. ඉමේෂා ඉන්නේ. හරි. වෙලාව දැන් ඇතිනම් අපි යමු ඊගාවකට. එතකොට පුතේ මේ විදිහට මේ ආරාවන් කියන ඒවා නැත්නම් ඇරේ කියන එකට අපි ආරාව කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් සිංහලෙන්. මේ ඇරේ කියන ඒවා අපිට වර්ග දෙකක් තියෙනවා පුතේ. නේද? ඇරේ වර්ග කිහිපයක් තියෙනවා. අතරම මම මෙතනදී වර්ග දෙකක් ගැන ඔයාලට කතා කරනවා. මේ ඇරේ වර්ග වල මේ එක ඇරේ වර්ගයක් තමයි අපි දැන් මේ කතා කරේ උදාහරණයක් අරගත්තේ. මේවා අනුක්‍රමික ආරාවන් කියනවා. අනුක්‍රමික ආරාවන් කියන්නේ මෙතෙන්දී අපිට පුළුවන් අර බිංදු 1 2 3 විදිහට අපිට මේ මොනවාද ආගයන් එකින් එක ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මේ පටන් ගන්න බිංදුවේ ඉඳලා තමයි එයා ඉස්සරහට ගමන් කරන්නේ. එතකොට ඒ වගේ එකක් අපි කියනවා මේ මොනවාද අනුක්‍රමික ආරාවක් කියලා. එතකොට අපි දැන් කතා කරේ අනුක්‍රමික ආරාවක් සහ ඒකකින් කොහොමද අපි එලිමන්ට්ස් එළියට එකින් එක අරගන්නේ කියන එක කතා කරා. ඊගාවට අනුක්‍රමික ආරාවකට අපිට තව පුළුවන් පුතේ අපිට අවශ්‍ය පරිදි මේවට අගයන් ආදේශ කිරීමත් කරන්න පුළුවන්. අර ඔයාලට මතකයි නේද අපි ලිස්ට් එකෙත් කරා මෙහෙම දෙයක්. දැන් මේ ලිස්ට් එක අරගෙන මගේ L නේ ලිස්ට් එකේ නම L වල 0 තෙනි එලිමන්ට් එකට assign කරන්න ඒව. කොහොම කරලා දුන්න මතකද? එහෙම දීලා මම L print කරොත් එහෙම දැන් ඒ assign වන ඔන්න ඔය දේම කරන්න පුළුවන් මේ අනුක්‍රමික ආරාවට. හරිද? අපි බලමු ඒකත් කරලා කොහොමද අපි assign කරන්නේ අගයන් කියලා. හරි. මම ඔන්න මෙතන assign කරනවා $car කියන මගේ $cars කියන මගේ array එකේ පළවෙනි index එකට. හරිද? නැත්තම් මගේ බිංදුවෙනි index එකට ඕන එකක් අපිට දාන්න පුළුවන්. cars වල මම දාන්නම් පළවෙනි index එකට. දැනට තියෙන්නේ Volvo නේ. මම දාන්නම් මේක වෙන එකක් අපි දාමු වෙන මොන හරි අපි කාර්ම දාන්න නැතුව වෙන මොන හරි එකක් දාමු. මම දාන්නම් ABC කියලා. බලමු අපි ඉන්සර්ට් වෙනවද කියන එක අපිට දැනගන්න ඕනේ. මම මෙහෙම දාන්නම්. දාලා මම එකෝ කියලා දාලා $cars කියලා දාලා මම පළවෙනි මට මේකයි ගන්න ඕනේ .br එකකුත් මම දාන්නම්. හරි. මම මෙතනට තව දෙන්නම්. අපි කොහොම දෙමුකෝ. හරි දීලා මම මේක සේව් කරලා බලමු අපි රිෆ්‍රෙෂ් කරලා අවුට්පුට් එක අපිට හරියට එනවද කියලා. මට සෙමිකෝලන් එක මිස් වුණාද? ඔව්නේ. සෙමිකෝලන් එක වැරදුනොත් වැරදිනවා මේකේ. එතෙන්නේ end of file වැරදි කියලා තමයි කියන්නේ. මොකක්ද මට වැරදිච්ච තැන? මෙතන මේ කෝඩ් එකක් අඩුයි මගේ BR එකේ. හරි දැන් ABC කියලා අවුට්පුට් එක වෙනස් වෙලා තියෙනවා. බලන්න පුතේ මේ මම එක කියන තැනටයි මම ඇඩ් කරේ. එක කියන එකටයි මම දැම්මේ. එතකොට ඒකේ ABC කියලා අවුට්පුට් එක ඇවිත් තියෙනවා. මම දැන් මෙතන එක මම බිංදුවේ ඉඳන් අවුට්පුට් එක අරගත්තොත් මෙතන මම මේකම දාන්නම් මෙතන කොපි කරලා. එතකොට ඔයාලට පැහැදිලි වෙනස පේන්නේ බිංදුව 1 2. මෙන්න මේ විදිහට දාලා මම මේක සේව් කරලා අවුට්පුට් එක බලන්නම්. දාලා මම රිෆ්‍රෙෂ් කරන්නම්. බලන්න පුතේ පළවෙනි එක Volvo දෙවෙනි එක එක කියන එකට ABC ඇවිත් දෙනවා. ඊගාවකට Toyota කියලා
output එක ඇවිත් තියෙනවා. ඒතර මම වෙනස් කරේ 1 කියන index එකේ තිබ්බ තියෙන අගය 1 කියන්නේ BMW නැතුව අපිට output එක වෙනස් වෙලා එනවා. හරිද? ඒතර ඔයාලට මේ මෙතන දාලා තියෙනවා dot operator එක පාවිච්චි කරලා print command එක. ඕනනම් ඒ විදිහට type කරලා බලන්න. මෙතන තියෙන output එක echo I like කියලා අපිට string එකක් උත් ගන්න පුළුවන් echo echo I like dot dollar cast එක. දැන් ඩොලර් කාස් කියලා දැන් එක කියලා දැම්මොත් එන්නේ ABC නේ. මම ඒ නිසා මම දාන්නම් බිඳුව කියලා. ලස්සන වචනයක් එන්න ඕන නිසා මම බිඳුව කියලා දාන්නම්. ඩොලර් කාස් බිඳුව ඩොට්. ඒතර ඩොට් ඔපරේටර් එකේ ඩොට් එක දෙපැත්තෙම තියෙන්න ඕනේ නැත්තම් වැරදෙනවා. ඊට පස්සේ මම කමාවක් දාලා I dot dollar cost 2 මේ විදිහට දාමු. මෙහෙම ඒවා අපි මේ කරන්න ඕනේ පුතේ. අපිට දැන් PHP වලින් අර මේ වගේ ඇතුළත තියෙන කොටස් වලිනුත් ප්‍රශ්න අහනවා. ඒ නිසා මේවත් අපි පුරුදු වෙලා යන්න ඕනේ විභාගෙට යනකොට. ඒ නිසා තමයි මම මේ තව ටිකක් ඔයාලට මේක හුරු වෙන්නත් එක්කලා මේ වගේ දේවල් ඇතුළත් කරේ පාඩමට. මේ මගේ පරණ නෝට් එකටමයි මේ අලුත් කොටස් මම එකතු කරේ. class.br එකක් දානවා. class හරිනේ. මම දැන් මේක රන් කරනවා. I like Volvo, Toyota කියලා output එක එනවා. එතන මෙතන මේ like කියලා මෙතන space එකක් තිබ්බොත් ඒක ගන්නවා මෙතෙන්ට. මම මේක නැවත save කරන්න. මම space එකක් තිබ්බේ නැති ඉඳ එතන කැතර එන්නේ එක ගොඩේ. දැන් ලස්සනට output එක එනවා. හරි. ඔයාලත් කරලා බලන්න. හිමන්ති කරලා බලනව නේද? ඔව් මැඩම්. හරි. මම මේ අතර තව දෙයක් කියන මට ගිය සිකුරාදා මේ ඔයාලට පේපර් එක දාන්න බැරි වුණා. නමුත් මේ සිකුරාදා පේපර් එක දානවා. එතකොට මම ඔයාලට ඔයාලා මේකට උත්තර ලියලා මට මේ පේපර් එක හපව එවන්න. මම හපව එවන්න එක්ක වෙබ්සයිට් එකේ තැනක් මම ඔයාලට හදලා දෙන්නවා. එහෙම නැත්නම් මට WhatsApp කරන්න හරි මම මේ අදාළ දේ කොහොමද උත්තර ටික මට සබ්මිට් කරන්න කියන එක කියනවා. කිව්වහම මේ කියන විදිහට මට මේ පැය 3 ඇතුළත උත්තර ලියලා මට ආන්සර් ෂීට් එක නැවත ලැබෙන්න සලස්සන්න. එතකොට අපි මේ ඊට පස්සේ මට දැන් සිකුරාදා සමහර ඩිස්කස් කරන්න බැරි වෙයි. නමුත් මම ඔයාලට එකට වෙනම වෙලාවක් දාලා ඩිස්කස් කරනවා. ඒක සමහරලාට රෑ 9න් පස්සේ වෙලාවක් වගේ දාගෙන ඩිස්කස් කරන්න මම try එකක් දෙන්නම්. හරි. එතකොට හැමෝම සූදානම් වෙන්න. පළවෙනි යුනිට් එකේ ඉඳන් මම දෙනවා කොහොමද networking තියෙනවා, logic gate networking, IS ඊගාවට OS ඒ වගේ. එතකොට මුල පාඩම් ඔක්කොම ටික කවර් වෙන්න පේපර් එක තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකයි, essay පේපර් එකයි. essay පේපර් එකේ ප්‍රශ්න 4යි. 4ටම උත්තර ලියන්න ඕනේ. නිසා පාඩම් කරලා එන්න. පොත් බලන්න එපා. Tamanට අවංකව පේපර් එකට උත්තර ලියන්න. හරි. ඊට පස්සේ ඊගාව සතියේ සිකුරාදා MCQ පේපර් එකක් දෙනවා. එතකොට සම්පූර්ණ කම්ප්ලීට් පේපර් එකේ ලකුණු වලට හදාගෙන ගන්න පුළුවන් වෙනවා 100න් කීයද කියලා. බ්‍රිට්නි ඉන්නවද? අද කට්ටිය හරිම අඩුයි. ඉන්නවද? ඉන්නවා. බ්‍රිට්නි කරගත්තද පුතේ? හරි මැඩම්. හරි. අනිත් එක මේ මගේ පන්තියේ වෙලාව මට අර පහුගිය දවස්වල මේ මට පොඩි කරදර වගේක් තිබුණ නිසායි එහෙම මේ වෙලාවට දැම්මේ. මගේ පන්තිය හැමදාම මේ අඟහරුවාදා 4ට තමයි තියෙන්නේ නේද? එහෙම නේද පුතේ තිබ්බේ? නේද හිමන්දි? ඔව් මැඩම් 4ට තිබ්බේ. අඟහරුවාදා 4ට ඒක තියෙනවා. මේ එතකොට මට ලබන සතියේ
අඟහරුවාදා 4ට ගොඩක් වෙලාවට මම කරන්න උත්සාහයක් දරනවා. හරි. මේකට වෙලාව ඇති කියලා හිතනවා. ඊළඟට අපි බලමු මේ අපි කතා කරේ අනුක්‍රමික ශ්‍රිතනේ. එතකොට අනුක්‍රමික ශ්‍රිතවල අපිට ওই විදිහට මොනවාද ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරලා නැත්නම් මොනවාද අනුක්‍රමික අගය පාවිච්චි කරලා අංකේ පාවිච්චි කරලා අපිට ඒකේ තියෙන එලිමන්ට්ස් print කරගැනීමේ හැකියාව තියෙනවා. ඊගාවට අපිට මේ Python වල තියෙනා වගේම මේකෙත් පාවිච්චි කරන්න පුළුවන් count කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. count කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා අපිට මේකේ තියෙන එලිමන්ට්ස් ගණන් කරලා ගන්න පුළුවන්. දැන් මේකෙදි මේ බලන්න Volvo BMW Toyota කියලා තුනක් තියෙනවානේ එලිමන්ට්ස්. ඒ නිසා එයා 3යි කියලා අගේ පෙන්නනවා කොච්චර තියනවද කියලා. හරි බලන්න රන් කරලා ඒකත් count එක. මෙතන count එක රන් කරලා බලන්න පුතේ මේ විදිහට echo count කියලා දුන්නා $k. echo count $cars. හරි. එතන 3යි කියලා අවුට්පුට් එක එනවා. මගේ දැනට එලිමන්ට්ස් 3ක් තියෙන නිසා. හරිද? රුවනි මේක හදාගත්තද රුවනි? රුවිනි ටයිප් කරනවා මැඩම්. හරි. රුවිනි ටයිප් කරලා ඉවර කරලා රන් කරලා උත්තරය ආවට පස්සේ මට හරි කියලා කියනවද? හරි මැඩම්. කියන්න. රුවිනි දාම හරි ගියේ නැද්ද? රුවිනි මොකද්ද තියෙන ප්‍රශ්නේ? තව මේකට වෙලාව අවශ්‍යයි ඉන්නවනම් අත උස්සන්න. හරි කාටවත් වෙලාව අවශ්‍ය නැහැ. රුවිනි හදලා ඉවරද නැද්ද කියලා මට කියන්නෙත් නැහැ. මොහොම පොඩි දෙයක් මම මේ අර කෝඩ් එකට මෙන්න මේ echo count $k කියන එක දාන්න විතරයි කිව්වේ. හරි ඊළඟට දැන් අපි කිව්වනේ මේ arrays වර්ග කීපයක් තියෙනවා කියලා. අපි මෙතනදී කතා කරේ පළවෙනි එක තමයි අනුක්‍රමික. අනුපිළිවෙලට ඉන්ඩෙක්ස් එකේ යන විදිහට. තව arrays જાතියක් තියෙනවා පුතේ. මේ arrays જાතිය තමයි මොනවාද සංඝටන ආරාවන් නැත්නම් associate arrays කියලා කියනවා.
තවත් જાතියක් තියෙනවා. අපි ඒ જાතිය කතා කරන්නේ මල්ටි ඩයිමෙන්ෂන් ඇරේස් කියලා. එතකොට ඒකේ ඩයිමෙන්ෂන් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ අපිට අපි ඒක ඇත්තටම කතා කරන්නේ නැහැ A level සිලබස් එකේ. ඒක හරියටම කිව්වොත් නිකන් ඒකේ බිංදුව 1 2 3 කියලා මේ තිරස් හතරත් දත්ත යන අතරේ පල්ලෙහා හතරත් යනවා. නිකන් හරියට සමචතුරස්‍ර පෙට්ටියක් වගේ මේක ඇතුළට data insert කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම කිව්වොත් මෙන්න මේ වගේ මට දැන් මම අද මගේ මේක තියාගත්තේ නැහැ. මෙන්න මේ වගේ මේ විදිහට data insert කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් නම් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේනේ. පළවෙනි බිංදුවෙන් ඉන්ඩෙක්ස් එක, පළවෙනි ඉන්ඩෙක්ස් එක, දෙවෙනි ඉන්ඩෙක්ස් එකනේ මේ තියෙන්නේ. ඒතකොට මොකද්ද බිංදුවෙන් ඉන්ඩෙක්ස් එකේ පළවෙනි එක. මේ තියෙන්නේ බිංදුවෙන් ඉන්ඩෙක්ස් එකේ දෙවෙනි එක, මේ තියෙන්නේ තුන්වෙනි එක. අන්න ඒ විදිහට මේ වගේ data set එකක්ම තියාගැනීමේ හැකියාව තියෙනවා මල්ටි ඩයිමෙන්ෂන් වල. මේ තියෙන්නේ ඩයිමෙන්ෂන් කීපයක්. මේ 1 2 3 කියලා මේ වගේ කොටස් කීපයක දත්ත ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ඒ ඇවිල්ලා මල්ටි ඩයිමෙන්ෂන් ඇරේ එක. හරි. එතකොට අපි බලමුකෝ කොහොමද මේක වෙන්නේ කියන එක අපි බලමු. අපි කතා කරන්නේ ඒතර ඇසෝසියේටිව් ඇරේස් නේ. මේවා හරියටම නිකන් බලන්න මේ වගේම data type එකක් අපි ඉගෙන ගත්තා මොනවද? ඩික්ෂනරි කියලා. මේ බලන්නකො මේක ඇතුලේදී මේ පීටර් 35යි, බෙන් 37යි, ජෝයි 43යි. මේ විදිහට අපිට අගයන් අර ආදේශ කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? ඒතර මෙයාට මේ 35 අයිති වෙන්නේ පීටර්ට, 37 අයිති වෙන්නේ බෙන්ට, 43 ජෝයිට. පැහැදිලිද? මේ විදිහට අපිට හැදීමේ හැකියාව තියෙනවා. අපි කරලා බලමු පුතේ කොහොමද මේක වෙන්නේ කියලා. හරි. රන් කරලා බලන්න පුතේ කෝඩ් එක ටයිප් කරලා මම අලුත් ෆයිල් එකක් ඕපන් කරන්න. දාලා ටයිප් කරලා බලමු අපි. PHP කෝඩ් එක පටන් ගන්නවා මම. ඒක ඇතුලේ මම array එකක් හදනවා age කියලා. මේ array එකේ මේ array කියන එක ඒ විදිහටම එනවා name එක. එතකොට මේක ඇතුලේ data assign කරන විදිහ තමයි වෙනස් වෙන්නේ. Peter කියන එකට assign කරනවා අපි 35යි. ඊගාවට Ben 37යි. Joy 43යි. හරි. එතකොට මෙතෙන්දී මේ විදිහට පුළුවන් මේ අර පල්ලෙහා අපි මේ විදිහට අපි data insert කරන්නේ මේ පීටර්ගේ 35යි 37යි ජෝයි කියලා ওই විදිහට දෙන්නත් පුළුවන්. ওই ක්‍රම දෙකෙන් ඕන එකකට ඔයාලට data insert කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු පීටර්ගේ මේ කොහොමද පීටර්ගේ data ටික මේ එළියට අරන් තියෙන එකෝ එකක් දීලා අපි කරමු පීටර්ගේ data ටික අපි එකෝ කරලා එළියට කරගන්නේ කොහොමද කියලා බලමු. ඒතර ඇත්තටම මේ නෝට් එක තියනවා නම් ඔයාලට මාව අවශ්‍ය නැහැ. මේ ටික මේ තනියමත් කරන්න පුළුවන්. හරි එකෝ කියලා දාලා මම පීටර්ගේ මේක ගන්නෙ. පීටර් is කියලා දාලා මේ ස්ට්‍රින්ග් එකක් මම දාන්නේ. පීටර් is ඩොට් එකක් දාලා මම පීටර්ගේ ඒජ් එක දානවා. $age එකේ වරහන ඇතුලේ හරියටම මේක ඩික්ෂනරි එකක් හා සමානමයි. හරි පීටර් dot කියලා දාලා years old. මේ years old full stop විදිහට දානවා. දාලා මගේ ඉවරයි. ඊට පස්සේ මෙතනින් PHP කෝඩ් එක මගේ ඉවරයි. අපි මේ කතා කරන්නේ associative arrays ගැන. ඒ කියන්නේ මේවට දාන අදාළ අගයට අදාළව හැමතිස්සෙම අර කී එකක් තියෙනවා. ඒතර මේ කී එක පාවිච්චි කරලා තමයි මේ අදාළ value එක assign වීම සිද්ධ වෙන්නේ. මේක හරියට නිකන් අපේ Python වල තියෙන dictionary එකක් හා සමානයි. බලමු අපි මේක save කරලා.
මම මේක සේව් කරනවා all types කියලා හැදුවා .php දාලා සේව් කරා මම මේක රන් කරා SOS array කියලා මගේ දුන්නේ මේ තියෙන Peter is 35 years old කියලා output එක එනවා බලන්න පුතේ output එක අරගන්න මේ විදිහට අපි කතා කරේ associative arrays ගැන හරියටම Python වල තියෙන dictionary එක හා සමානයි හිමන්දි හරිද හරි මඩම් කවුද රුවිනි හරිද රුවිනි නැතුව ගියාද උදුලි ඉන්නවද උදුලි හරිද උදුලි කරගත්තද මේක මම කරගත්තා හරි පැහැදිලිද මේ ටික කරන ඒවා හරි තව වෙලාව අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න මේ ටික කරගන්න බැරි වුණා වැරදුනා මොනවා හරි ප්‍රශ්න තියෙනා ඉන්නවනම් අත උස්සන්න අද වැස්ස හින්දාද මන් දන්නේ කට්ටිය නැත්තේ නමුත් ඔයාලටම තමයි පාඩුව මොකද මේකෙත් මේ කරන කොටස් වලින් MCQ එකට එන්නේ ඔයාලට ප්‍රශ්න හරි ගාවට array එකක් මගින් විචල්්‍ය බහුවගයන් ගබඩා කරන්න පාවිච්චි කරනවා කියන එක අපි දන්නවා එතකොට මේක අපිට for loop එකක් පාවිච්චි කරලා output එක ගන්න පුළුවන් හරිද මෙතනදී මේ අපි PHP වල පාවිච්චි කරන මේ for each කියන loop එක අරගෙන මේ කරන එක තමයි මෙතනදී පුතේ මේ දාලා තියෙන්නේ අපි loops ගැන කතා කරන්නේ නැති නිසා තමයි මම මේක පස්සට දාලා මේ තියෙන්නේ නමුත් ඔයාලා මේ කෝඩ් එක ටයිප් කරලා බලන්න දැන් අපි මේ හැම තැනකදීම එක එකනේ output එක අරගත්තේ අපිට මේ list එක ඇතුලේ තියෙන සියල්ලම එකවර output එක ගන්න නම් loop එකක් පාවිච්චි කරන්න වෙනවා අපිට මතකනේ list එකෙත් එහෙමනේ අපි කරේ list එක ඇතුලේ තියෙන අගයන් එකින් එක අපිට අරගෙන print කරගන්න නම් loop එකක් ඇතුලේ දා ගන්න වෙනවා ඒ නිසා මෙතනදී අපිට පුළුවන් මේ loop එකක් පාවිච්චි කරලා output එක අරගන්න විදිහයි මේ තියෙන්නේ ඒකත් අපි type කරලා බලන්න පුතේ මේකත් type කරලා හරි බලන්න මෙතන array එකක් හදලා තියෙනවා aqua with wagoner කියලා දාලා ඊට පස්සේ for each loop එක දාලා තියෙන්නේ මේකෙදි $cars කියන variable එක අරගෙන අපේ මේ තියෙන array variable එකෙන් එකින් එක අරගෙන එළියට අරගෙන මේක print කරන එක තමයි මේ loop එක හරහා සිද්ධ කරලා තියෙන්නේ. ඕනනම් ඔයාලට අපි මෙතන මේක type කරලා බලමු. ඔයාලට loops ටික අපි කතා කරේ නැහැ. ඒකයි මම අන්තිමට මොක දැම්මේ. නමුත් ඔතන මම තව එකක් අපි දාගමු. තව PHP එකක් හදමු. දානවා for ඉස්සෙල්ලාම අපි cars කියලා variable මේ එකක් හදලා array variable එකක් අපි හදන්නේ. මේක ඇතුළට අපි දාමු aqua weeds
ඊගාවට for each loop එක දාලා තියෙන්නේ for each. අපි මේ for each කියන්නේ මොකක්ද කියන එක අපි ඊගාවට කතා කරනවා පුතේ. දැනට මේක අපි ටයිප් කරලා output එක අර ඔක්කොම ටික එකවර out කරගන්න පුළුවන් කියන එක විතරක් අපි බලාගමු. හරි. මම කා කියලා හදලා තියෙන නිසා මෙතන කා as $කා. මෙතන මම මේක කාස් කරන්න නැත්නම් ප්‍රශ්නයක්. හරි. මෙතන කාස් as මොකක් හරි x හරි මොකක් හරි කියලා ගන්න පුළුවන්. මේ කාස් කියන array එක කියවලා ඒකේ තියෙන එකක් අරගන්නවා කියන එක තමයි මේ තියෙන්නේ. මම කා as x කියලා මට ගන්න පුළුවන්. හරි $x කියලා මට දෙන්න පුළුවන්. $x. මෙතන මේ පැහැදිලි වෙන්න ඕන නිසා තමයි කාස් ගොඩෙන් එක කාස් එකක් අරගන්නවා කියන එක තමයි මෙතන $කා කියලා දාලා තියෙන්නේ. $කා කියලා දානවා. හරි. ඊට පස්සේ ඒක ඇතුලේ අපි output එක ලියනවා echo $කා. එතනින් අරගත්ත එක කාර් එක පෙන්වන්න කියලායි මේ කියන්නේ car.br. අර පල්ලෙහාට ගෙනihin පෙන්වන්න කියලා තමයි මේ බ්‍රේක් එකක් දාලා කියනවා. PHP එක ක්ලෝස් කරන්න. අර for loop එක වගේම වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන එකක් තමයි මේ for each කියන්නේ. ඒතකොට මෙයාට පුළුවන් මේ array එකෙන් එකින් එක item වරකට එක බැගින් අරගෙන ඒක print කරන එක තමයි මෙතනදී සිද්ධ කරන්නේ. අපි මේක save කරලා output එක බලමු. මම කලින් file එකේමයි මේක save කරේ. මෙතනම යට එන්න ඕන output එක. හරි aqua wheats wagoner කියලා output එකේ අර උඩට output එකේ එන්නේ මම මෙතන br එකක් දාලා නැති නිසා මම මෙතන br එකක් දාලා නැති නිසා මම මෙතන .br කියලා දෙන්න. එහෙම වුණොත් ලස්සනට මගේ output එක එනවා. මොකක්ද වැරද්ද? sorry dot මෙතන මට colon එක දාලා නැහැ. එතන dot double quote එක නැතුව. ඕකේ අදත් මොනවද? මේ විදිහට වඩා output එක ගන්න පුළුවන්. හරි මම මෙන්න මෙතන br එක දාලා තිබුණ නැති හින්දා තමයි මට අර උඩට කැතට ආවේ output එක. දැන් ඔයාලට පැහැදිලි අර index එක පාවිච්චි කරලා එකින් එක item එක ගන්නවා වගේම අපිට loop එකක් පාවිච්චි කරලා එකවර array එක ඇතුලේ තියෙන අගයන් සියල්ලම print කර ගැනීමේ හැකියාව තියෙනවා. හිමන්දි පැහැදිලිද? හිරුණි පැහැදිලි මඩ. හරි. අපි ඇත්තටම මේ ඒකක් කරන්නේ. මොකක්ද දෙන්නේ? tables වලක් කරන්නේ හදවන්න. ස්ක්‍රීන් එක ෂෙයා කරොත් නම් උදව්වක් දෙන්න පුළුවන්. මඩ. කෝඩ් එක පෙන්නන්න පුතේ. $කාස් කා කියලා දාලා තියෙනවා. $කාස් වෙන්න ඕනේ. උඩම අන්න ඒක එතන නෙමෙයි මෙතන නෙමෙයි. එතන නෙමෙයි අන්න එතන. හරි නේද? එකයිද තියෙන්නේ වගේ. වැගොන්නාර විතර තියෙන්නේ. නහමඩන් තියෙනවා. අක්වාකා එක්ස් එකක් තියෙනවා. බලන්න චුට්ටක් කොහොම තියන්නේ? $කාස් array aqua කමානේ තියෙන wits වැගොන්නාර හරිනේ.
for each cars as car එතනවා කෝලන් එකක් දාලා ඒකයි වැරද්ද. for each cars as car කියලා කෝලන් එකක් නැහැ. දැන් හරි. හරි. හරි නේද? හරි. එතකොට අනිත් අයට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හිරුනි කරලා ඉවරද? හිරුනි ඉන්නවද? කරලා ඉවරද හිරුනි? නෑ. චනෝද්‍යා කරලා ඉවරද චනෝද්‍යා? හිමන්දි කරලා ඉවරයිනේ දැන්. කවින්දි කරලා ඉවරද කාවින්දි? ඔව් මැඩම්. හරි. එතකොට අපි එතකොට එරර් එකක අගයන් එකවර print කරලා අරගන්න විදිය තමයි මේ කතා කරේ loops පාවිච්චි කරලා. එතෙන්දී මම for each loop එකක් පාවිච්චි කරේ. අපි බලමු. ඊගාට PHP වල loops ගොඩක් තියෙනවා අපිට කතා කරන්න. PHP වල loops තියෙනවා. මේ loops කොහොමද වැඩ කරන්නේ කියන එකත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මේවා ඇත්තටම හරියටම සමානයි Python වල තියෙන loops හා සමානයි. ඔයාලට තේරෙයි ඒක ඒ වගේම තමයි කියන එක. අපි run කරලා බලමු එකින් එක කොහොමද මේ loops වැඩ කරන්නේ කියන එක. හරි. ගන්න පුතේ පළවෙනි එක අපේ while loop එක. හරිද? while loop එකේ තියෙනවා පුතේ දැන් Python වලදී නම් අපිට while loop විතරයිනේ තිබුණේ. නමුත් මේකෙදි do while loop එකක් තියෙනවා. ඔයාලට මතකයි නේද අපි මොනවාද flow chart එක අඳිනකොට while loop එකට අමතරව do while කියලා එකක් කතා කරා. අනේ ඒකයි වැඩේ. Python වල ඒක නැති වුණාට අනෙක් programming language වල do while loop එකක් තියෙනවා. හරිද? ඒ නිසා තමයි එතන අපිට අර ඒ විදිහ දෙකක් තියෙන්නේ. එතකොට බලමු අපි මොකද්ද මේ while loop එකේ do while loop එකේ වෙනස මොකද්ද කියන එකත් අපි කතා කරලා බලමු. වෙනසක් තියෙනවද නැද්ද? මොකද්ද වෙන්නේ කියන එක. හරිද? PHP අපි පටන් ගමු. PHP කෝඩ් එක පටන් ගත්තා. ඊළඟට මම variable එකක් ගන්නවා $x කියලා. ඒක එකයි කියලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ while අනිත් එක පුතේ තව දෙයක් කියන්න ඕනේ. PHP කියන්නේ case sensitive language එකක් නෙමෙයි කියලා අපිට කියන්න බෑ. ඒකට හේතුව keyword case sensitive. keyword අපිට case sensitive නොවෙනවා. හැබැයි අපි ගන්න variable විචල්්‍ය නාමයන් case sensitive. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. keyword case sensitive නැති වුණත් අපිට මේ මොනවාද ගන්න variable name case sensitive වෙනවා. හරි ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා අපිට. $x මම දානවා උඩයි හෝ සමානයි 5යි. ඊපස්සේ මම while loop එකේ ඇතුළේ ලියන ටික මම අර අපේ Python වල පුරුද්දට මෙතන තියනා වගේ නෙමෙයි අපි Python වල පුරුද්දටම ලස්සනට ඒ විදිහටම අපි ලියමු. echo the number is කියලා දාලා
මෙතන එනවා අපේ x කියන variable එක ඊගාවට br බලමු මෙතන error එකක් එනවා කියලා මට හිතෙනවා dot එක නැති හින්දා නෑ සමහරට එන්න නැති වෙන්නත් පුළුවන් බලමු br ඊගාවට මේක ඇතුලේදී අපි x වල අගය ඉන්ක්‍රිමන්ට් කරනවා. ඔයාලට අපි කතා කරානේ ඉන්ක්‍රිමන්ට් ඩික්‍රිමන්ට් කියලා දෙකක් තියෙනවා කියලා. නේද? මේ තියෙන්නේ ප්‍රී ඉන්ක්‍රිමන්ට් එක. ඒ මොහොතේම ඉන්ක්‍රිමන්ට් වෙලා එනවා. මේ ලයින් එක ඉන්ක්‍රිමන්ට් කරනවා කියන්නේ ඒකේ ඉෆෙක්ට් එක ඒ මොහොතේම හම්බ වෙනවා. පෝස්ට් ඩික්‍රිමන්ට් එක ඉන්ක්‍රිමන්ට් එකේදී එහෙම නෙමෙයි. ඊට පස්සේ තමයි ඒකේ බලපෑම එන්නේ. මම PHP කෝඩ් එක ඉවර කරනවා. මම මෙයාව සේව් කරනවා. හරි මම මේක සේව් කරා. මම දැන් මෙතන රන් කරනවා. එක දෙක තුන හතර පහ කියලා අපිට සාමාන්‍ය Python loop එක වැඩ කරන විදියම තමයි වෙන්නේ. මම මේක කියලා දෙන්නම් කොහොමද එන්නේ කියලා. හරි මේකේ x 1යි කියලා පටන් ගන්නවා. මෙන්න මේ කොන්දේසියේ සත්‍ය වෙනනම් මෙයා මොකද කරන්නේ loop එක ඇතුළට එනවා. ඇවිල්ලා print කරනවා. එතකොට x 1යි 1 කුඩායි හෝ සමානයි 5යි නම්බර එක print කරනවා. x 1කින් ඉන්ක්‍රිමන්ට් කරනවා. මේ ලයින් එකෙන් කරන්නේ පුතේ ඉන්ක්‍රිමන්ට් කරන එක. x 1කින් ඉන්ක්‍රිමන්ට් කරනවා. ඉන්ක්‍රිමන්ට් කරලා අද එකකින් ඉන්ක්‍රිමන්ට් කරනවා. ඊට පස්සේ මෙයා අහපව් මෙතෙන්ට යනවා. එතකොට දැන් x වලගේ 2යි 2 කුඩායි හෝ සමානයි 5යි කොන්දේසියේ සත්‍යයි ඇතුළට එනවා. මේ විදිහට මෙයා එකින් එක ඉන්ක්‍රිමන්ට් කරගෙන යනවා. ඊට පස්සේ 5 එනවා. කියලා හිතන්නකො මෙතෙන්ට එනවා 5. x වලගේ 5 වෙනවා. 5 කුඩායි හෝ සමානයි සමාන කොන්දේසියේ සත්‍ය නිසා මෙයා නැවත ලූප් එක ඇතුළට ඇවිල්ලා 5ත් print කරනවා. දැන් මෙයා 6 වෙනවා. 6ත් තරම් මෙතෙන්ට එනවා. 6 කුඩායි හෝ සමානයි 5යිද කියලා බලනවා. සමාන නෑ කොන්දේසිය අසත්‍යයි එහෙනම් ලූප් එකෙන් නවතිනවා. එතකොට සාමාන්‍ය Python වල තියෙන ලූප් එකම තමයි මෙතන රන් වෙන්නේ. පැහැදිලි නේද? හිමන්දි පැහැදිලිද? ගයාරා චනෝද්‍යා පැහැදිලිද? පැහැදිලි නේද? හරිද? ඒ කියන්නේ එක භාෂාවක් ඉගෙන ගත්තාම අනිත් භාෂාව ඉගෙන ගන්න හරිම චූටි මහන්සියයි දරන්න තියෙන නිසා මොකක් හරි එක භාෂාවක් හරියට පුළුවන් කියන්නේ අනිත් ඕන එකක් පොඩ්ඩක් එහෙම මෙහෙන් අතපත ගෑවහම පුළුවන් වෙනවා. දැන් මේ අපි ඔක්කොම මේ කටපාඩම් කරගෙන නෙමෙයි ඉන්නේ. මේ මොහොතේ අපි මේක දැන් මේ කරන්නේ. එතකොටත් අපිට Python knowledge එකෙන් තමයි මමත් මේක දිහා බලන්නේ. ඔයාලටත් එහෙම තමයි. හරි. ඉමේෂා වෙලාව ඇතිද ඉමේෂා? තව චුට්ටක් ඕනේ මඩම්. ඉවර කරලා කියන්න මට. හරි මැඩම්. හරි. ඊගාවට මේකෙම අපි do while එක බලමු පුතේ. do while එකේදී එයා මොකද කරන්නේ මේ මුලින්ම මෙන්න මේ දේ කරනවා. do ඇතුලේ තියෙන දේ කරනවා. කරලා තමයි එයා ඊට පස්සේ මේකෙදි do කියන එකේදී මෙයා මේ කරනවා මේ do කියන කොටස තුල තියෙන ටික මෙයා මුලින්ම කරනවා. කරලා ඉවර වෙලා තමයි මෙයා loop එක run කරන්නේ. පැහැදිලිද මේ loop එක run කරන්නේ? ඔයාලට අර Python පාඩම උගන්වද්දී do while loop එකේදී අපි loop while කියලා අගට ලිව්ව මතකද? loop while කියලා අගට ලිව්ව මතකද? අන්නේ මෙන්න මේ කරුණ නිසා තමයි අපි loop while කියලා ලියන් දෙන්නේ. මේ loop එක අගින් තමයි run වීම සිද්ධ වෙන්නේ.
හරි අපි ටයිප් කරලා බලමු පුතේ මේකේ වෙනස. මම මේකම වෙනස් කරන්නම්. x වල එකයි do ඔයාලා ටයිප් කරන්න පුතේ. echo the number is $x br. ඊගාවට do එකේදීම මෙයා ඉන්ක්‍රිමන්ට් කරන එක කරනවා. හරි? do එකේදීම මෙයා ඉන්ක්‍රිමන්ට් කරන එක කරනවා. $x plus plus. ඊගාවට while loop එක රන් වෙනවා. හරි මේකෙම අනිත් පැත්තට තමයි ඒ සිද්ධ වුනේ ටික. එතන මුලින් කරන දේ කරලා ඊට පස්සේ තමයි මෙයාගේ ඉන්ක්‍රිමන්ට් වෙන එක සිද්ධ වෙන්නේ. ඒකෙදිත් වෙනසක් නැහැ. අර විදිහටම අපිට අවුට්පුට් එක ගන්න පුළුවන්. අපේ අවශ්‍යතාවයට තමයි අපි while loop එකද ගන්න, do while loop එකද ගන්න කියලා තීරණය කරනවා. මෙතන මම echo line එක මෙතනින් අයින් කරලා control x මෙතනින් අයින් කරලා මේකෙන් පස්සේ දීලා බලමු අපි මොකද වෙන්නේ කියලා. මේක වෙනස් කරලා බලන්න ඕන පුතේ. මම දැන් මේ echo line එක තිබ්බ තැන වෙනස් කරා. උඩනේ තිබුණේ මම මේක යටට දැම්මා. ඉන්ක්‍රිමන්ට් එකට යටට දැම්මා. දාලා සේව් කරලා මම මෙයාගේ output එක බලනවා. වෙනසක් වෙයිද කියලා. දැනට තියෙන 1 2 3 4 5. ඉතින් 2 3 4 5 6 කියලා output එක පෙන්නනවා. කොහොම වුණත් loop එක 5 වතාවක් run වෙන එක සිද්ධ වෙනවා. කරලා බලන්න experiment එකක් කරලා බලන්න ඉතින්. මම මේකෙම ගොඩක් echo line එක වෙනස් කරලායි බැලුවේ. ඉමේෂා වෙලාව ඇතිද? ඇති වෙන්න. ඊගාට පුතේ අපිට for loop එක. ඔයාලට මතක ඇති Python වලත් අපි for loop එකක් ගැන කතා කරා. එතන මෙතනත් for loop එකක් තියෙනවා. හැබැයි මෙතන for loop එක හරි වෙනස්. අපේ Python වල for loop එකට වඩා. මේක හරියටම Java වල for loop එකට සමානයි. Java කියන programming language එකක් තියෙනවා. මේ programming language එකේ තියෙන for loop එකේ ස්වරූපයට ගොඩක් දුරට සමානයි PHP වල for loop එක. නමුත් අපි run කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරිද? එතන for loop එකේ for කියන keyword එක තියෙනවා. ඊට පස්සේ වරහණක් පටන් අරන් අපි x කියලා අපේ
ඉන්ක්‍රිමන්ට් එක කවුන්ටර් වේරියබල් එක තමයි අපි මේ ලියන්නේ. එතකොට එයාගේ මූල පටන් ගැනීමේදී ආරම්භයේදී එයාගේ බිඳුවයි කියලා දීලා තියෙනවා. අපිට ඕනේ තැනකින් පටන් ගන්න පුළුවන්. 0 1 2 3 ඕනේ තැනකින් පුළුවන්. ඊට පස්සේ සෙමිකෝලන් එකක් දීලා එයාට අපි කොන්දේසිය අර වයිල් ලූප් එකේදී කොන්දේසියක් චෙක් කරේ ඒ වගේ අපිට ෆෝ ලූප් එකෙත් කොන්දේසියක් මෙතන දෙන්න පුළුවන්. හරිද? එතකොට මෙයා චෙක් කරලා බලනවා x වලගේ කුඩයි හෝ සමානයි 5 වෙනකන් තමයි මේක රන් වෙන්න කියලා කියන්නේ. එහෙම රන් වෙන අතරේ මෙයාව ඉන්ක්‍රිමන්ට් කරන්න කියනවා එකකින්. ඒක තමයි මේ කියලා තියෙන්නේ $x ප්‍රී ඉන්ක්‍රිමන්ට් එකක් දීලා තියෙනවා. බලමු අපි මෙතෙන්දි කොහොමද අවුට්පුට් එක එන්නේ කියලා. මම for loop එක ඇතුලේ රන් වෙන කෝඩ් එක ලියන්න echo the number is $x. XDR ගාවට මගේ Python කෝඩ් එක ඉවරයි. හරිම සරලයි මේක අර while loop එක විදිහම තමයි. මෙයා මොකද වෙන්නේ බින්දුවෙන් පටන් අර ගන්නවා. පටන් අරගෙන එයා මොකද වෙන්නේ ඉන්ක්‍රිමන්ට් කර ගන්නවා. ඉන්ක්‍රිමන්ට් මෙතන චෙක් කරලා බලනවා මෙයාගේ අගය මෙන්න මේ දක්වා තමයි මේ කියන්නේ මේ x වල අගය 5 වෙනකන් විතරයි මේ loop එක රන් වෙන්නේ. අර while loop එකේ වගේමයි. මෙයාව එකකින් එකකින් ඉන්ක්‍රිමන්ට් කරගෙන ඉස්සරහට යනවා. ඒතර බිඳුවෙන් පටන් ගන්න නිසා බලමු අපි මෙයා කොතෙන්ද නිකන් රන් වෙනවද කියලා. කාට හරි ප්‍රශ්නයක්ද? හෙලෝ. ඔව් කියන්න. ඔය. මනුකල්. මම මීරියම ඉන්නේ. මේ හරි එතකොට මේ විදිහට ලූප් එක රන් වෙවි යනවා. අපි බලමු මෙයාගේ තියෙන්නේ ප්‍රී ඉන්ක්‍රිමන්ට් එකක් නේ. එතකොට මෙයා කොහොමද යන්නේ කියලා බලමු. මෙයාව ඉන්ක්‍රිමන්ට් වෙවි යන්නේ කොහොමද කියන එක අපි බලමු. කී වතාවක් මේ ලූප් එක රන් වෙයිද? මේ ටික අපි බලමු. මගේ සින්ටැක්ස් එරර් එකක්. කොහෙද එරර් එක? මෙතන මගේ වැරද්ද. PHP එක පටන් ගත්තා for loop එක ගියා echo එක දුන්නා loop එක ඇතුලේ ඊට පස්සේ මේක දුන්නා මෙතන වැරද්ද ඒ කියන්නේ මෙන්න මෙතන වැරද්ද තේරෙනවද මගේ වැරද්ද තිබුණේ මම මෙතනිනුත් මේක වහලා මෙන්න මෙහෙනුත් වහලා තිබුණා එහෙම දාන්න බෑ වැරදි හරි ඒක තමයි මගේ වැරද්ද. එනනේ පොඩි වැරද්දක් ආවොත් අවුට්පුට් එක එන්නේ නැහැ. ඒක කලබල වෙන්නේ නැතුව හිමීට බලන්න ඕනේ මොකද්ද වැරද්ද කියලා. හරි මෙයා බිඳුවේ ඉඳන් 5 දක්වා 6 වතාවක් රන් වෙනවා. හරි 6 වතාවක් රන් වෙනවා. මේකේ තියෙන විශේෂත්වය අර කලින් while loop එක නම් මෙතන අපි මේක එක දාමුකෝ. හරි එක දාලා අපි රන් කරමු. මම බින්දුවෙන් පටන් අරගෙන යන්නේ මෙතන එක දාලා රන් කරමු. හරි එතකොට ඔයාලට පැහැදිලි දෙකම එකම විදිහටමයි වැඩ කරන්නේ 1 2 3 4 5 කියලා එතන ඉස්සෙල්ලා වෙනස තිබුණේ අර බින්දුව දාලා තිබ්බ එකේ ඉඳ තමයි එතන 6 වතාවක් රන් උනේ. නමුත් මෙතන 5 වතාවයි රන් වෙන්නේ. පැහැදිලිද හිමන්දි මේක? පැහැදිලි නේද? විමේෂා පැහැදිලිද?
හිමේෂ නැද්ද? ඉන්නෝ. රශ්මි නවෝද පැහැදිලිද රශ්මි? පැහැදිලිද පුතේ කරපු ටික? ඔව් මඩම්. හරි. උදුරි තව වෙලාව අවශ්‍යද? කරා මඩම්. හරි. ඊට පස්සේ පුතේ අර for loop එක වගේම for each loop එකක් තියෙනවා. for each කියලා loop එකක් තියෙනවා. මේකත් අර විදිහටමයි වැඩ කරන්නේ. නමුත් මෙයාගේ පොඩි වෙනසක් තියෙනවා. අපි ඒකත් කරලා බලමු. මම මෙතනම දාන්නම්. PHP බලන්න පුතේ for each එක. මේක සාමාන්‍යයෙන් අර array එකක් list එකක් වගේ print කරගන්නමයි ඇත්තටම වැඩි හරිය පාවිච්චි වෙන්නේ. ඒක නිසාම තමයි මෙතන නැවත වතාවක් අර ඒ විදිහම දෙයකට පාවිච්චි කරලා තියෙන්නේ. colors කියලා array එකක් හදලා තියෙනවා. array එක ඇතුළට දාලා තියෙනවා red, green, blue, මේ විදිහට array එකක් දාලා තියෙනවා. හරි. ඊට පස්සේ for each එක for each loop එක for each අපිට පුළුවන් මේකේ තියෙන colors එකින් එක වෙන් කරලා අරගන්න. එහෙම අරගනිද්දී අපි අපේ array එකේ නම තමයි මෙතෙන්ට දෙන්නේ. colors as කියලා අපිට පුළුවන් එකක් වෙන් කරලා අරගන්න. as color කියලා දෙන්න පුළුවන්. as color. තව variable එකකට අරගෙන දාගන්නවා අපි. as $color. හරි මේකේ value කියලා තියෙන්නේ මම නිකන් ගත්තා colors කියලා. අපිට ඕන එකක් දාගන්න පුළුවන්. ඒ x y ඕන එකක් දාන්න පුළුවන් variable name එකක් විතරයි ඕනේ. $colors color br. ඊට පස්සේ මෙතනින් අපේ for each එක ඇතුලේ තියෙන කොටස ඉවරයි. ඊට පස්සේ අපේ PHP කොටසත් ඉවර කරනවා. අර මේ දෙකේ වෙනස බලන්න පුතේ. මෙතන කොන්දේසියක් check කරගෙන යන්න පුළුවන්. මේකෙත් කොන්දේසි check කරන්න පුළුවන්. මේකේ විශේෂයෙන් කොන්දේසියක් check කරන අවස්ථාවකදී අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකදී මේ වගේ දින data එකක් මොන හරි print කරගන්න වගේ දෙයකට තමයි අපි මේ for each එකක් පාවිච්චි කරන්නේ. මෙතනදී පුතේ for each එකටත් අපිට කොන්දේසියක් check කරන්න පුළුවන්. if එකක් වගේ එකක් ඇතුළට දාලා loop එක ඇතුළට දාලා අපිට කොන්දේසියක් check කරගන්න පුළුවන්. හරි බැරි කමක් නැහැ. නමුත් එහෙම දඟලන වෙලේ අපිට for loop එකක් දාලා මේ වැඩේ කරගන්න පුළුවන්. මම red green blue කියලා output එක එනවා. එතන මේ දෙන්නගේ ඇත්තටම වෙනස තියෙන්නේ for each එකේදී කොන්දේසි පාවිච්චි කරන්නේ නැහැ. නමුත් for loop එක තුල අපි කොන්දේසි පාවිච්චි කරමින් තමයි භාවිතා කරන්නේ. මේ කරගත්තද හිමන්දි? ප්‍රැක්ටිකල් එක කරාද? කළා මැඩම්. සත්සරණී කරාද? සත්සරණී
සත්සරණී මාව ඇහෙනවද? සත්සරණී මාව ඇහෙනවද? කතා කරන්න බැයිද? මොකද්ද ප්‍රශ්නේ? හරි. ඊගාවට අපිට කතා කරන්න තියෙනවා පුතේ ෆන්ක්ෂන්ස්. හරි අපි Python වලදී ෆන්ක්ෂන් කතා කරා වගේම PHP ඇතුළතදීත් අපිට ෆන්ක්ෂන්ස් ගැන කතා කරන්න තියෙනවා. හරි. එතන ෆන්ක්ෂන් එකදී ෆන්ක්ෂන් එක නිර්මාණය කරන එකේදී අපේ ප්‍රධානම ඇයි එහෙම නිර්මාණය කරන්න කියලා හෙව්වොත් එහෙම අපිට මෙතෙන් තව එකක් කියනනේ ෆන්ක්ෂන් ගත්තාම අර Python වලත් තිබුණා built-in functions තිබ්බා user defined functions තිබ්බා. ඒ වගේම PHP වලත් ඔය ෆන්ක්ෂන් වර්ග දෙකම තියෙනවා. එතන userට පුළුවන් userගේ අවශ්‍යතාවයේ පරිදි ෆන්ක්ෂන් නිර්මාණය කරන්න. එහෙම නිර්මාණය කරන එකේ වැදගත්කම ඇයි නිර්මාණය කරන්න කියලා අහුවොත් එතෙන්දී ඔයාලට කියන්න පුළුවන් මොනවා හරි පරිගණකය වැඩසටහනක් තුර නැවත එකම දේ යොදා ගන්න තියෙන අවස්ථාවකදී අපිට පුළුවන් ශ්‍රිතයක් නිර්මාණය කරලා ඒ ශ්‍රිතය කැඳවීමක් කරන්න. එතන ශ්‍රිත කැඳවීම තුලින් මොකද වෙන්නේ අර කෝඩ් රීයුස් කිරීමේ හැකියාව හම්බ වෙනවා. එතකොට ඒක Python වලද PHP වලද කියලා නෑ දෙකේදිම භාවිතය එකයි. ඒ කියන්නේ කෝඩ් ප්‍රමාණය අවමයක් කරගන්න තමයි ශ්‍රිත පාවිච්චි කරන්නේ. හරි. එතකොට පුතේ මෙතනදී Python ගත්තාම Python වලත් built-in ශ්‍රිත ගොඩාක් තියෙනවා. අද මේ තියෙන්නේ දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළත් වෙනවලු. මේ if open, if read අපි ඉස්සරහදී කතා කරන database connection හදනකොට තව ගොඩක් functions කතා කරනවා. ඒවා built-in functions. නමුත් අපිට user defined function කියන්නේ පරිශීලකයා විසින් ගොඩනගන function. එතකොට මේවා අපිට අපගේ අවශ්‍යතාවයේ පරිදි ඒ වගේ ශ්‍රිත නිර්මාණය කිරීමක් කරගන්න හැකියාව තියෙනවා. එතන ෆන්ක්ෂන් එකක් නිර්මාණය කරද්දී අපිට ශ්‍රිතේ ෆන්ක්ෂන් කියලා පටන් අරන් ශ්‍රිතේ නම අපිට දෙන්න පුළුවන් දීලා අපිට සංගල වරහන් ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ඕනේ කෝඩ් එක අපි දෙනවා. ඕක තමයි සාමාන්‍ය ශ්‍රිතයක් නිර්මාණය කිරීමේදී තියෙන ක්‍රමවේදය. එතකොට අපි කිව්වා ශ්‍රිත නාමයක්, පන්ති නාමයක්, ඊට පස්සේ විචාල්‍ය නාමයක් කියන මෙන්න මේ තුන ගත්තාම මේවා identifiers කියලා හඳුන්වනවා. එහෙනම් identifier naming rules වලට අනුකූලව තමයි අපි ශ්‍රිත නාමයන් හඳුන්වා දීම කරන්න ඕනේ. එතකොට එතෙන්දී අපි ගිය සතියේත් කතා කරා variable ගැන කතා කරද්දිත් අපි මේ rules ටික කතා කරා. ඒ rules ටික ඒ විදිහටම ශ්‍රිත නිර්මාණය කිරීමේදී ශ්‍රිතයට නමක් යෙදීමේදී මේ නීති රීති වලට අනුකූලව තමයි අපි නම නිර්මාණය කරන්න ඕනේ. පැහැදිලිද? එතන මෙතනදී අපි විශේෂ දෙයක් තමයි ශ්‍රිතයක් සඳහා නමක් ලබා දීමේදී විචාල්‍ය සඳහා නම ලබා දුන් නීති සියල්ල අදාළ වෙනවා. නමුත් අර ඩොලර් සලකුණ නොමැතිව තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මොකද ශ්‍රිතයකට අපි ඩොලර් සයින් එකක් පාවිච්චි කරන්නේ නැහැ. හරිද? එතන මේ තියෙන පුතේ අපි එතකොට මේ තියෙන ලොකු කුඩා අකුරු ભેදයක් නොපවතී. එතන මෙතෙන්දී ලොකු කුඩා අකුරු ભેදයක් තියෙන්නේත් නැහැ. එතන සාමාන්‍ය අතදී කියපු නීති රීති ටිකම පාවිච්චි වෙනවා. මෙතන බලන්න පුතේ උදාහරණයක් මේ තියෙන PHP ශ්‍රිතයක් ෆන්ක්ෂන් කියන. ඔයාලට මතකයි Python වලදී අපි def කියන එක පාවිච්චි කරේ. PHP වලට එනකොට def කියන එක වෙනුවට එයාලා ඒ භාෂාව තුල පාවිච්චි කරන්නේ PHP භාෂාව තුල පාවිච්චි කරන්නේ function කියන keyword එක. function කියන keyword එක දැක්කහම එයා දන්නවා මේ තියෙන්නේ function එක. user defined function එක. එහෙනම් function ඊට පස්සේ function එකට නම දෙනවා. දීලා අපි function එකේ body එක අපි හඳුන්වන්නේ සංගල වරහන් ඇතුලේ මේ function body එක ඇතුලේ අපිට execute කරන්න ඕනේ කේත අන්තර්ගත කරන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? මොනවා හරි ගැටලු තියෙනවද? හිරුනි පැහැදිලිද හිරුනි? මැඩම් කියන්නකෝ ඒක. කවුද පුතේ මගෙන් ප්‍රශ්න ආවේ? හිරුනිද? ඔව් ඒකයි කියන්නකෝ. අර Python වල වගේමයි පුතේ. හරිද? මේ ශ්‍රිත ගත්තාම මම මුලින්දම කිව්වා ශ්‍රිත ගත්තොත්
ශ්‍රිත වර්ග දෙකක් තියෙනවා PHP වල. ඒ කියන්නේ PHP භාෂාව තුලින් භාෂාව නිර්මාණය කරපු නිර්මාණකරුවන් විසින් අප වෙත ලබා දුන්න ශ්‍රිත තියෙනවා. මේවට අපි කියනවා inbuilt functions කියලා. ඒවට උදාහරණ තමයි මේ කියන්නේ fopen, fread මෙන්න මේ වගේ functions තියෙනවා. ඒතර අපි මේවට කෝඩින් ලියන්නේ නැහැ. අපි කෙලින්ම මේ function call කරනවා. හරි. එතකොට ඒ තියෙන built in functions. හරි. එහෙම නැතුව යූසර්ගේ අවශ්‍යතාවයන් මත පරිශීලකයාගේ අවශ්‍යතාවය කියන්නේ පරිශීලකයා කියලා කියන්නේ මෙතනදී මේ ප්‍රෝග්‍රෑමින් කරන ප්‍රෝග්‍රෑමර්ගේ අවශ්‍යතාවය මත ප්‍රෝග්‍රෑමර්ට අවශ්‍ය ශ්‍රිත නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා PHP තුල. එහෙම නිර්මාණය කරද්දී අපි PHP ශ්‍රිතයක අර්ථකථනය දෙද්දී ඩෙෆිනිෂන් එක ලියද්දී අපි ලියන්නේ අර Python වලදී නම් අපි def කියලානේ ලිව්වේ. def කියලා පටන් අරගෙන ලිව්වේ. හැබැයි PHP වලදී මේ බලන්න PHP වලදී පාවිච්චි කරන්නේ මෙන්න මේක වෙයි. function කියන keyword එක. එතන function කියලා දුන්නා. එතන මෙන්න මේ මම රෝස පාටින් පාට කරන write message කියලා මේ දාලා තියෙන්නේ මොකද function එකේ නම. ඊට පස්සේ function එකේ body එක එන්නේ මෙන්න මේ සංගල වරහන් අතරේ. මෙතන මේ තියෙන සංගල වරහන් අතරේ. පැහැදිලිද? හිරුණි හරිද? පැහැදිලිද? හරි මැඩම්. හරි එතකොට මේ ශ්‍රිතේ ඇතුලේ ඒ කියන්නේ මේ ශ්‍රිතේ නිර්වචනයේ ඇතුළත පනනම් ශ්‍රිත මේ අපි කියන ෆන්ක්ෂන් බොඩි එක කියන එක අපි හඳුන්වන්නේ මේ සංගල වරහන් දෙක අතරදී. හරි සංගල වරහන් දෙක අතරදී තමයි අපි මේ ශ්‍රිතේ නිර්මාණය කිරීම කරන්නේ. අවශ්‍ය කෝඩින් ලියන්නේ. එතකොට මේ තියෙන්නේ ෆන්ක්ෂන් එකේ බොඩි එක. මේ බොඩි එක ඇතුලේ අපිට රන් කරන්න අවශ්‍ය කේතයන් අපි ලියනවා. හරිද? එතකොට මෙතන එකයි දීලා තියෙන්නේ නිකම්ම print එකක් දීලා තියෙන්නේ hello world කියලා print එකක් දීලා තියෙනවා මේ ෆන්ක්ෂන් එකේ. එතකොට Python වලදී අපි ශ්‍රිතයක් නිර්මාණය කරාමත් අපි ශ්‍රිතේ නිර්මාණය කරාට වඩා නැහැ නිර්මාණය කරපු ශ්‍රිතය කැඳවීමක් කරන්න ඕනේ. එතකොට මෙතනදිත් එහෙමයි PHP වලත් එහෙමයි ශ්‍රිත කැඳවීමක් කරන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ ශ්‍රිත කැඳවීමක්. අර Python වලදී වගේමයි කිසිදු වෙනසක් නැහැ. ශ්‍රිතයේ නමින් තමයි අපි ශ්‍රිත කැඳවීම සිද්ධ කරන්නේ. නැත්නම් ෆන්ක්ෂන් එක කෝල් කරන්නේ. එතකොට අපිට ශ්‍රිතේ නිර්වචනය කිරීම අපි කොහේ හරි තැනක කරලා අපිට ඕනෑම තැනකදී මේ ශ්‍රිත කැඳවීම සිද්ධ කරන්න පුළුවන්. හරි. අපි කරලා බලමු කොහොමද මේ ශ්‍රිතයක් නිර්මාණය කරන්න කියන එක අපි බලමු. හරි. ගමු අපි PHP ෆයිල් එකක් හදාගමු. ඊට පස්සේ අපිට මම ෆන්ක්ෂන් එකක් නිර්මාණය කරනවා. ෆන්ක්ෂන් කියන කීවර්ඩ් එක දානවා ction ෆන්ක්ෂන්. මම මේකම දානවා write message කියලා දානවා. ඒක ඇතුලේ මෙතන මම echo hello world පළවෙනි එක. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. මේකේ මොනවත් නැහැ එක ලයින් එකයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ ෆන්ක්ෂන් එක සම්පූර්ණ මගේ ෆන්ක්ෂන් එක මෙච්චරයි. ඊට පස්සේ මේ ෆන්ක්ෂන් එක ලිව්වට වැඩක් නැහැ. මේකේ එකෝ එක අපිට එළියට බලා ගන්න ඕන නම් අපි මේක ශ්‍රිත කැඳවීම කරන්න ඕනේ. මගේ මෙතන ස්පෙලිං වල WRITE හරි. write message කියලා මට ෆන්ක්ෂන් එක මෙතන කෝල් කරන්න පුළුවන්. මේ තියෙන මගේ ශ්‍රිත කැඳවීම. ෆන්ක්ෂන් කෝල් එක. ඊට පස්සේ මගේ PHP කෝඩ් එක ඉවරයි. මම PHP කෝඩ් එක අවසන් කරලා ෆයිල් එක සේව් කරනවා www ෆෝල්ඩර් එක ඇතුලේ. මම මෙතන all types කියලා දුන්නා. දීලා fun1.php කියලා සේව් කරනවා. ඊට පස්සේ මම මෙයාව මගේ fun1 කියලා මේ තියෙන්නේ මගේ ෆයිල් එක hello world කියලා output එක පෙන්නනවා. අර Python වල ෆන්ක්ෂන් තිබ්බද ඒ ලෙසම තමයි මෙතනත් වෙන්නේ. ඒතර මම මේ මුලින්ම කරලා තියෙන්නේ ෆන්ක්ෂන් එකේ ඩෙෆිනිෂන් එක. මේ තියෙන්නේ මගේ ෆන්ක්ෂන් ඩෙෆිනිෂන් එක.
හරි මම මේ මොනවද මේ කොළ පාට මගේ කෝඩ් එකේ වැටෙන්නේ මේ තියෙන මම දාපු කමෙන්ට්. හරි මගේ මේ සිංගල් ලයින් කමෙන්ට් එකක් මම පාවිච්චි කරේ. එක්ක මට නැත්තම් පුළුවන් හෑෂ් මාක් එකක් පාවිච්චි කරන්න. ඒව මතක තියෙන්න ඕනේ. හිරුනි හදලා ඉවරද? තාම නෑ මැඩම්. හදලා ඉවරලා ඉවරයි කියන්න. හිමන්දි ඉවරද? ඉවරයි මැඩම්. හිරුනි ඉවරද? හරි මැඩම් ඉවරයි. හරි. දැන් මේ කට්ටිය පන්තියට එන්නේ නැත්තේ පන්තිය ඕන නැති හින්දාද දන්නේ නැහනේ. අද මොකක්ද දන්නේ තියෙන ප්‍රශ්නේ? 13යි ඉන්නේ. 20 30ක්ද කොහෙද පන්තියේ ළමයි ඉන්න. අද මන් දන්නේ නැහැ මොකක් වෙලාද කියලා. ඊගාවට එතන මම මේ ටික වලට කතා කරා. ඊගාට පුතේ ශ්‍රිතේක අර පෙරනිමියයි අපිට මේ ෆන්ක්ෂන් එකකදී අපිට පුළුවන් පුතේ මේ අගයන් පාස් කරන්නත්. හරිද? අපි ඔයාලට මතකයි පැරාමීටර්ස් මේ පැරාමීටර්ස් මෙතන දෙන්න පුළුවන්. එතන මට මෙතන දෙන්න පුළුවන්. මට hello world වෙනුවට hello කියලා දාලා මෙතන දෙන මේ ආගියුමන්ට් මේ පැරාමීටර් එකක් විදියට දෙන ආගේ මෙතන print කරන්න දෙන්න පුළුවන්. මට dot කියලා දාලා මම මෙතෙන්ද දාන්නම් මගේ පැරාමීටර් එක මම දාන්නම් මෙතෙන්ට $x මම දාන්නම්කෝ දාලා මම මෙතෙන්ට $x කියලා දෙනවා. ඊට පස්සේ මම මැසේජ් එක කෝල් කරනකොට මෙතන මම දෙනවා මගේ නම ඔය විදිහට. ඊට මම රන් කරලා බලමු. මම මෙතන මේ නිකම්ම මට පැරාමීටර් එකක් දෙන්න ඕනේ. වේරියබල් එකක් නෙමෙයි මම දෙන්න ඕනේ. අනේ වේරියබල් එකක් තමයි මම දෙන්න. මොකක්ද මට වැරදුනේ? එකම එකෝ එක ඇතුළෙම දෙන්න පුළුවන් නේ. හොඳනේ දැන් මගේ හරි. මොකද්ද මගේ වැරද්ද? undefined variable x කියන එක. sorry මම මෙතන simple x දාලා capital X call කරලා. හරි. hello හිමාලි කියලා මගේ output එක එනවා. එතන මේ විදිහට මට parameters pass කරන්නත් අවස්ථාව තියෙනවා මේ ශ්‍රිතයක් නිර්මාණය කරද්දී. එතන මේ තියෙන මගේ දුන්න පැරාමීටර් එක මේ පැරාමීටර් එක මට මේ විදිහට ගන්න පුළුවන්. ඔයාලට මතකයි අපි Python වලදී කතා කරා පැරාමීටර්ස්, keyword, මේ arguments ඔය විදිහට අපි කීපයක් කතා කරා.
මේ පැරාමීටර්ස් වලට අගයන් පාස් කරන විදි. ඒ වගේ මේකෙත් තියෙනවා අපිට කීවර්ඩ් විදියට ඕනනම් ආගියුමන්ට් පාස් කරන්න පුළුවන් ඒවා තියෙනවා. බලමු අපි කොහොමද ඒවා වෙන්නේ කියලා. මේකත් කරලා බලන්න පුතේ ඔයාගේ නම print කරන්න. එතන ෆන්ක්ෂන් කෝල් එකේදී අපි පාස් කරන මේ ආගියුමන්ට් එක තමයි මෙතන අවුට්පුට් එක විදියට අපිට හම්බෙන්නේ. හිමන්දි හදලා ඉවර කරලා කියන්න. ඉවරයි මඩ. හිරුනි හරිද? හරි මැඩම්. හරි. ඊළඟට අපිට පුළුවන් ඩිෆෝල්ට් වැලියුස් දෙන්න. මේ තියෙන ඩිෆෝල්ට් ආගියුමන්ට් යවනවා. මේ ඩිෆෝල්ට් ආගියුමන්ට් එකක් යවලා තියෙන්නේ. මෙතනදී බලන්න පුතේ මේකේ set height කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙයාගේ මේ පැරාමීටර් එක height කියන එකට ඩිෆෝල්ට් අගයක් දීලා තියෙනවා 50යි කියලා. දීලා the height is කියලා මේක ඇතුළේදී අපි මේ height එක print කරනවා. එතන මේ තියෙන ෆන්ක්ෂන් කෝල් එක ශ්‍රිත කැඳවුමේදී අපිට අගයක් දෙන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන්. නොදා හිටියොත් ඩිෆෝල්ට් අගය ගන්නවා. අර Python වල විදියමයි. කිසිම වෙනසක් නැහැ. පැහැදිලිද? එතන මේ තියෙන්නේ අපි මේකට කියන ශ්‍රිතේක පෙරනිමි අගය නැත්තම් ඩිෆෝල්ට් වැලියු එකක් කියලා. ඒතර ඩිෆෝල්ට් වැලියු එක 50යි. අගයක් දුන්නොත් ඒ වැලියු එක ඕවර්රයිට් වෙලා අපි අලුතෙන් දුන්න අගය තමයි print කරන්නේ. හරි. මේක ටයිප් කරලා බලන්න පුතේ. එහෙම එනවද කියලා. මම නම් මේක වෙනස් කරනවා. මම මේක මෙතන වෙනස් කරනවා. මම $x කියලා දෙනවා. දීලා මම කියනවා මෙතන කමල් කියලා. sorry. මම කමල් කියලා ඩිෆෝල්ට් වැලියු එක දෙනවා. හරි මම ඔන්න එකක් හිමාලි කියලා සිත කැඳවුමක් කරනවා. අනිත් එක මම මොනවත් අගයක් නොදී ශ්‍රිත කැඳවුමක් කරනවා. හරි ඊට පස්සේ මම බලන්නකෝ පළවෙනි එකේදී හිමාලි කියලා නා දෙවෙනි එකේදී කමල් කියලා අවුට්පුට් එක හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට මෙතනදී ඩිෆෝල්ට් වැලියු එක තමයි පෙන්නන්නේ. මේ වගේ පොඩි පොඩි දේවල් MCQ වලට ප්‍රශ්න විදිහට දාන්න පුළුවන්. ඒ නිසා මේවා ගැන දැනුවත් වෙලා ඉන්න. මේක පොඩි දෙයක්, මේවා වැඩක් නෑ. එහෙම මේවා කරන්න එපා. තීරණය කරන්න එපා. කොයි අපි ඉගෙන ගන්න කොයි දේත් වැදගත්. පොඩි පොඩි දේවල් පවා වැදගත් වෙන්න පුළුවන්. අපිට ලබන සතියේ පටන් ගන්න පුළුවන් පුතේ Python වල මේ database connection කොටස. ඒ ටිකත් එතකොට හරිම ලේසි. හේතුව අපි Python වල ඉඳන් MySQL වලට database connection ඉගෙන ගත්තා. ඒ වගේම තමයි PHP වල ඉඳන් MySQL වලට database connection එකක්. පොඩ්ඩක් අර පාවිච්චි කරන function වල විතරයි වෙනසක් දකින්න තියෙන්නේ. හරිද පුතේ මේ කවුද හිරුනි හිමන්දි ඉන්න අය කවුද හරිද ඉමේෂා උදුලි හරිද හරිද හරි මේවා Python වගේම අයියා ආයේ Python දෙපාරක් ඉගෙන ගන්නවා හා සමානයි මේ ටික ඉගෙන ගන්නකොට ඊළඟට පුතේ අපිට කතා කරන්න තියෙන අර return කියන එක return values අපි ඉගෙන ගත්තා Python වලත් return කරනවා කියලා ගියන් ඒ වගේම මේ PHP වලත් return කියන keyword එක පාවිච්චි කරනවා return කියන keyword එක පාවිච්චි කරනවා හැබැයි බලමු අපි කොහොමද මේ ශ්‍රිතයක් ඇතුලේ return එකක් තියෙනකොට කොහොමද වෙන්නේ කියන එක මොකද්ද වෙන්නේ කියන එක
හරි මම මෙතනදී මම මේකෙම ෆන්ක්ෂන් එකක් ලියන්නම් තව ෆන්ක්ෂන් එකක්. ෆන්ක්ෂන් sum දාලා x කියලායි y කියලායි පැරාමීටර්ස් දෙකක් මම පාස් කරනවා. මගේ ෆන්ක්ෂන් එක ඇතුලේ $x $y කියලා. හරි. ඊගාවට z කියන එකට අපි සයින් කරනවා අර පාස් කරන අගයන් දෙක එකතු කරලා තියෙන්නේ. අපි හිතමු සංඛ්‍යා දෙකක් තමයි මෙතන පැරාමීටර්ස් විදියට යන්නේ. මේ සංඛ්‍යා දෙක එකතු කරනවා. කොහොම කියලා හිතන්නකෝ. එතකොට මෙතන රිටර්න් කරනවා. print කරන්නේ නැහැ රිටර්න් කරනවා. හරි රිටර්න් මෙම අපි දානවා z කියලා දෙනවා. හරි මේ විදිහට දෙනවා. දීලා මට මෙතන මේක රන් කරා කියලා දැන් කොහොමද මේ ෆන්ක්ෂන් එකකදී මේක අපි ගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ අපිට. මොකද මේක අපි මෙහෙම ෆන්ක්ෂන් එක කෝල් කරා කියලා හිතන්නේ sum මගේ sum කියලා දීලා මම මෙතනදී මේකට අදාළව අගයන් දෙකක් පාස් කරනවා. හරිද? මම දාන්නම් 5යි 10යි. හරිනම් 5යි 10යි එකතු වෙලා 15යි කියලානේ අපිට print වෙලා පෙන්නන්න ඕනේ මේකේ ෆන්ක්ෂන් කෝල් එකේදී. ඔන්න මම රන් කරනවා මේක. හරි. මම මේ ලයින් දෙක කමෙන්ට් කරන්නම්. මොකද මට මේකේ අවුට්පුට් එක විතරක් ගන්න ඕනේ නිසා. හරි. සේව් කරන්න. හරි සේව් කරා. ඊට පස්සේ මම මෙයාව රන් කරනවා. දැන් මේක මම රන් කරාම පුතේ මට මොනවත් අවුට්පුට් එකක් පෙන්නන්නේ නැහැ. බලන්න ඔයාලටත් එහෙම නේද කියලා පෙන්නන්නේ නැහැ නේද කියලා. මේ කොටස දීලා පුතේ බලන්න. දැන් මම ෆන්ක්ෂන් එක කෝල් කරාට මොනවත් print වෙන්නේ නැහැ. හැබැයි මේකේ රිටර්න් කරනවා z කියලා අගයක්. ඔයාලට Python මතක නම් Python වලත් අපි මේ දේ කතා කරා. රිටර්න් එකේදී වෙන්නේ අගයක් එළියට වීසි කරන එක. වීසි කරාට වැඩක් නැහැ. ඒ වීසි කරපු එක අපි අල්ලගෙන පෙන්නන්න ඕනේ. හරිද? එහෙනම් මෙතනදී අපිට නිකාම්ම මේක කරන්න බෑ. වීසි කරන එක අපි අල්ලලා පෙන්නන්න ඕනේ. හරිද? අල්ලලා පෙන්නන්න ඕනේ. මොකද හේතුව මේක එකෝ එකක් නැහැ මෙතන. එහෙනම් අපි එකෝ කියලා මේක එකෝ කරලා පෙන්නන්න ඕනේ. ඒක තමයි එකෝ එකක් නැති නිසා තමයි අපිට මෙතනදී නිකම්ම ෆන්ක්ෂන් කෝල් කරාට අපිට අවුට්පුට් එකක් පෙන්නන්නේ නැහැ. එහෙනම් හැබැයි මට එකෝ කරත් ඔයාලට මතකයි අපි print කරොත් මේක වැඩ කරා. එකෝ කියලා දීලා මම දෙනවා මේක කෝඩ් එක ඇතුලේ sum එකෝ මම දෙන sum මම දෙන්නම් 2,4 මම දෙනවා. හරි. දීලා මම මේක සේව් කරනවා. උත්තරේ 6යි කියලා අවුට්පුට් එක පෙන්නනවා. පැහැදිලිද? උත්තරේ 4යි 2යි 6යි කියලා පෙන්නනවා. ඒතර සම් එක මෙහෙම තිබ්බාම අපිට අවුට්පුට් එක පෙන්නන්නේ නැත්තේ රිටර්න් එකේදී අපිට එළියට අගයක් විසික් කරනවා මිසක් ඒක පෙන්නන්නේ නැහැ. පෙන්නන්න ඕන නම් එකෝ එකක් හරි print එකක් හරි අපි පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔයාලා එකෝත් දන්නවා print උත් දන්නවා කැමති විදිහකට මේක print කරන්න පුළුවන්. පැහැදිලිද හිරුනි? ඔව් මැඩම්.
හිරුණි කරලා බැලුවද? ඔව් මැඩම්. හරි පැහැදිලි නේද මෙතනදී නිකම්ම ෆන්ක්ෂන් කෝල් එකේදී අවුට්පුට් එක එන්නේ නැත්තේ ඇයි කියන එක? පැහැදිලි. හරි හිමන්දි හරි නේද? හරි මැඩම්. හරි. ඊගාවට අපිට මේ PHP වල නල් අගයන්. හරි නල් අගයන් කියන්නේ මොකද්ද? නල් යනු එක් අගයක් පමණ තිබිය හැකි විශේෂ දත්ත වර්ගයක් කියලා කියනවා. එතන නල් දත්ත විචල්‍යයකදී දත්ත වර්ගයක විචල්‍යයේ නල් යනු අගයක් නොපවරනු ලබන විචල්‍යයක්. ඒ කියන්නේ මොනවත් අගයක් නැහැ. නල් කියලා කියන්නේ එයාට මොනවත් අගයක් නැහැ කියලා කියන්නේ. හරිද? එතකොට මොනවත් අගේ අපිට කිසිම අගයක් පවරන්න නැතුව විචල්‍යයක් පවරලා මේ හදලා තියන්න පුළුවන් නම් තියන්න ඕන නම් අපි නල් කියන එක පාවිච්චි කරනවා. කිසියම් අගයකින් තොරව විචල්‍යයක් සාදයක් නම් මේ ස්වයංක්‍රීයව නල් අගයක් ලබා දෙනු ලැබේ. ඒ කියන්නේ මොනවත් අපි අගයක් assign කරලා නැතුව විචල්‍යයක් නිකන් හදලා තියෙනවා. $x කියලා නිකන් තියෙනවා. එහෙම වුණොත් ඒ විචල්‍ය ඔටෝමැටිකලි නල් කියන බවට පරිවර්තනය වෙනවා. හරිද? එතකොට අපි බලමු මේක කරලා මොකද මේ මොනවාද අපි පාවිච්චි කරනවා dump කියලා ෆන්ක්ෂන් එකක් රිටර්න් කරනවා data type එක රිටර්න් කරනවා මොකද්ද කියලා. අපි ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් මේක ඇත්තටම නල්ද කියන එක. අර අපි Python වල type කියලා පාවිච්චි කරේ ඒ වගේ තමයි මේ dump කියන එකෙන් අපිට පෙන්නනවා data type එක. අපි ඒක චෙක් කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. මම මෙතෙන්ටම දාන්නම්. මම x කියලා variable එකක් හදලා මම ඒකට hello කියලා දාලා තියෙනවා මෙතන. hello world කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ආයිසරයක් ඒකම මම assign කරලා තියෙනවා null කියලා. හරි? මම null කියලා දාලා තියෙනවා. ඒක keyword එකක්. හරිද? බලන්න පුතේ මම තව දාන්නම් $y කියලා variable එකක්. මම මේක නැතිවත් කරනවා. හරිද? y කියලා variable එකක් දානවා. මම මේක null කියලා capital දානවා. මම capital ගන්නවද කියලා? capital උනත් ගන්නවා යා. ආයි මම දාන්නම් $z කියලා. මම මේක මේ විදිහට දානවා. සම්පූර්ණ capital දාලා බලමු. ඒත් ගන්නවා යා. එතකොට මේක simple capital ભેදයක් නැහැ. ඕන විදිහකට මේක වැඩ කරන්න පුළුවන්. අපි බලමු ඇත්තටම මේක null variable එකද. ඒ කියන්නේ අගයක් නොපවරවන ලද එකක් වෙලාද මේකේ data type එක මොකක්ද කියලා. මම මේක වෙන මොකක් හරි දාන්නම්කො p කියලා ඔන්න වෙනස් කරා. හරි. hello world කියන එක p. මම var dump $p කියලා දෙන්නම්කො. මට ඕනේ p කියන එකේනාගේ data type එක check කරගන්න. ඔන්න මම දානවා. හරි. මම මෙතන මේ echo එකත් comment කරන්නම්. comment කරා. දැන් මම මේක save කරලා මෙතන run කරලා බලන්න. syntax error එකක් තියෙනවලු 24. බලමු මොකද්ද syntax error එක කියලා. 24. $y මැඩම් කියන ඉස්වල් කියලා. මොකද්ද පුතේ නේ ඒකනේ කියන්නේ. සරි s එක දාලා තියෙනවා. ඒකනේ බලන්නකෝ. හරි මෙයා string කියලා පෙන්නනවා. මම බැලුවේ පුතේ අර මෙයාගේ වෙන මේකේ මේ බලන්න මම output එක බැලුවේ sp ගේ. හරිද? p ගේ data type එක. මම තව දාන්නම් var dump. හරි? dump dump කියලා දාලා මට මෙයාගේ data type එක check කරවම x කියලා. හරිද? percentage $x ගේ data type එක. මෙයාගේ data type එක check කරනවා. මේක save කරලා මම run කරනවා. null කියලා පෙන්නනවා. පැහැදිලිද? null කියලා පෙන්නනවා. බලන්න පුතේ කරලා මේ විදිහට ඔයාලට අනික් ඒවාත් ඔය විදිහටම data types ටික check කරලා බලන්න පුළුවන්. මැඩම් ඔව්. var dump කියලා ගත්තේ මොකද්ද? මේක PHP වල data type එක check කරන්න. අර Python වල type කියලා අපි පාවිච්චි කරනවා නේද එකක්. data type එක check කරන්න. මේ තියෙන්නේ type කියලා පාවිච්චි කරන්න type කියලා වරහන් ඇතුලේ L කියලා දුන්නාම මේ class list කියලා වැටෙනනේ.
ඔන්න ඕකම කරන්න PHP වල පාවිච්චි කරන්නේ මේ var_dump කියන ෆන්ක්ෂන් එක. හරිද? හරි. මෙතන මේ ඔතන ඔයාලගේ නෝට් එකේ යටින් දාලත් ඇති check data type. නැත්නම් display data type. හිමන්දි හරිද? මැඩම් මේ වාඩම් කියලා එක්ස් එකක් ගත්තා ඒකේ මගේ එරර් එකක් එනවා. මොකක්ද එරර් එක එන්නේ? මම undefined variable කියලා එනවා. එහෙනම් capital X simple X නැත්නම් ඔයා simple X assign කළා capital X අහනවා ඇති. නැත්නම් ওই දෙකේ මොකක් හරි වෙලා ඇති බලන්න. ඔව් මැඩම් එහෙම එකක්. පුදුලි හරිද? හරි මැඩම්. හරි. මේ කරපු ටික පැහැදිලි නේද පුතේ? මොනවද මේ වෙන්නේ කියන එක පැහැදිලි නේද මේ? අපි දැන් මේ මතක් කරොත් මම නැවත මුලට අපි ඇයි මේ කරන්නේ අපිට මේ HTML පාවිච්චි කරලා වෙබ් පේජ් එකක් ඇතුලේ ප්‍රෝග්‍රෑමින් කරන්න බෑ. නමුත් PHP පාවිච්චි කරලා අපිට මේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක කරන්න පුළුවන්. මේවල පාවිච්චි කරමත් ඔයාලට පැහැදිලි. Python වල පාවිච්චි කරපු හැමදේම අපි PHP වලත් පාවිච්චි කරා. නේද? ෆන්ක්ෂන්, ඊට පස්සේ mathematical operators, logical operators, මොනවාද? increment operators මේ වගේ අපි operators විවිධ operators පාවිච්චි කරා. නේද? ඒතර මේ ප්‍රෝග්‍රෑමින් පැත්ත කරන්න තමයි අපි මේ සර්වර් සයිඩ් එකේ ප්‍රෝග්‍රෑමින් පැත්ත කතා කරන්න තමයි අපි මේ PHP පාවිච්චි කරන්නේ. හරිද? ක්ලයන්ට් සයිඩ් එකක් වෙනම තියෙනවා අපි කතා කරන්නේ ඒවා මුලදී. එතකොට අපිට ලබන සතියේදී කතා කරන්න තියෙන්නේ මොනවාද? PHP වල database connection කොටස කතා කරන්න තියෙන්නේ. මේ database connection එක ගොඩනගා ගන්න කොහොමද? මේකේ අපි මෙතනදී කතා කරන අර මේ මොනවාද? Python වලදී කතා කරා හා සමානවම අපි මෙතනදී කතා කරනවා කොහොමද එකින් එක මේවා වැඩ කරන්නේ. මේ කනෙක්ෂන් එකක් හදාගන්නේ කොහොමද? ඊට පස්සේ ඒ කනෙක්ෂන් එක හදාගත්තට පස්සේ අපි database එකක් නිර්මාණය කරන්නේ කොහොමද? මේ අර SQL command වල අරකේ ඒවා ටිකමයි මෙතනක් තියෙන්නේ. හරිද? මෙන්න මේ කොටස තමයි අපි ලබන සතියේ කතා කරන්නේ. මම මේ note එකත් ඔයාලට දාන්නම්. ඊට පස්සේ අද note එකේ අලුතෙන් add කරපු කොටස් වගේක් තියෙනවා. ඒ ටිකත් මම මේකටම add කරන්නම්. add කරලා අපි මේ කොටසත් කතා කරලා අවසන් කරමු. මෙතනින් පාඩම PHP පාඩම ඉවරයි. ඒතර ලබන සතියෙන් PHP ඉවරයි. PHP එකේ එතකොට අපි බලමු මේ ප්‍රැක්ටිකල් ටික ඔක්කොම කරගන්න පුළුවන් වෙයිද කියලා. පුළුවන් වුණොත් අපි ඒක ඉවර කරලා 12 වෙනි පාඩම පටන් ගන්නවා. 12 13 පාඩම් දෙක. හරිම පොඩි පාඩම් දෙකක් තියෙන. එතනින් අපේ සිලබස් එක ඉවරයි. ඇත්තටම 11 වෙනි පාඩම අපි බලමු ඔන්ලයින් කොහොම හරි කරන්න. ප්‍රැක්ටිකල් පාඩමක්, IoT පාඩම. ඒක කොහොම හරි බලමු මේ සිමියුලේටර් එකක් හරි පාවිච්චි කරලා කරගන්න පුළුවන්ද කියලා. ඒතර මම මේ සටහනත් ඔයාලට දාන්නම්. ඒතර ලබන සතියේදී අපි මේ කොටස තමයි කතා කරන්නේ. එතනින් අපේ මේ 10 වෙනි යුනිට් එක සම්පූර්ණයෙන් ඉවරයි. ඊට පස්සේ 11 වෙනි යුනිට් එක අපිට පස්සට තව තියෙනවා මම IoT පාඩම. ඊට 12 13 දෙක ඉවර කරාම අපේ සිලබස් එක ඉවරයි. ඊට පස්සේ මම ඔයාලට දැනට සිකුරාදාට පේපර් ක්ලාස් එක කරාට මේකේ තියරි උගන්ලා ඉවරුණාට පස්සේ දවස් දෙකක් කරන්නේ නැහැ. අඟහරුවාදට පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන් කරගෙන යනවා. හරි. මොනවා හරි ගැටලු තියෙනවද හිමන්දි?